ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම මාගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සියලු දෙනාම මම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. මම අද දින සූදානම් වෙන්නේ 10 වසරේ ඔයගොල්ලන්ට මම ලබනක කලින් වීඩියෝවේදී සඳහන් කරපු ඒ ඔයගොල්ලන්ට කියලා දුන්න ලබ්ගණක වගු බලන්න කොහොමද? එතකොට ප්‍රතිලබු ගණකය බලන්නේ කොහොමද? ඒ වගේම ඊට කලින් මම කියලා දුන්නා ඊට කලින් වීඩියෝ වලදී ලඝු ගණක නීති කියලා දුන්නා. මේවා පාවිච්චි කරලා අපි ලඝු ගණක ගාණක් හදන්නේ කොහොමද කියන එක 10 වසරට අදාළ කොටස. ලඝු ගණක වගුව මම ඒකෙන් මට අවශ්‍ය කරන දේවල් විතරයි මම මේකේ සටහන් කරලා තියෙන්නේ. මේ මම අද ගණන් කීපයක් හදනවා. ඒ ගණන් කීපය හදන්නට අවශ්‍ය කරන තොරතුරු කීපයක් පමණයි මම දැම්මේ. මෙතන මේ 10 11 12 නෑ. මේ 17 මට ඕන වෙනවා. 19 ඕන වෙනවා. 26 28 මේ ටික ඕන වෙනවා. මෙන්න මේ ලඝු ගණක මේ මධ්‍යන අන්තර තීරුවේ මෙන්න මේ අගයන් ටික තමයි මට අද ගණන් හදන්න මේ ටිකේ ඕන වෙන්නේ මේ ගණන් කීපෙදී. ඔයගොල්ලන්ට නැත්නම් ලඝු ගණක කොලේ මම මෙතනට යදෙව්වොත් ඒක චූටි ඉලක්කම් ඉන්න ඔයගොල්ලන්ට පේන්නේ නැති හින්දායි මම මේ ක්‍රමය ඔයගොල්ලන්ට එක්කලා යොදාගත්තේ. රයිට්. අපි බලමු අපිට ගාණක් දෙනවා 17.5 28.3යි දෙකෙන් ගුණ කරන්න ලඝු ගණක වගු භාවිතයෙන්. එතකොට අපි මේක ලඝු ගණක ආකාරයට ලියා ගන්න ඕනේ. මට කියන්න බලන්න මෙතන ගුණිතයක් තියෙනකොට අපි කීවෙනි නීතියද පාවිච්චි කරන්නේ? ලඝු ගණක නීති දෙකක් මම කියලා දුන්නානේ. එතන ගුණ කිරීමක් ලෙස තියෙනකොට අපි අර වෙන වෙනම ලඝු වල එකතුවක් ලෙස ලියන නීතිය පළවෙනි නීතිය තමයි අපි මේකෙදී පාවිච්චි කරන්නේ. එතකොට අපි මේකේ ලඝු පේළිය ලියන්න ඕන. අපිට මේ ලඝු පේළිය ලියනවට එක ලකුණක් හම්බුනේ. ඒ කියන්නේ LG දාලා මේ 10 පාදෙන්නේ තියෙන්නේ. එහෙනම් අපි ලියනවා LGX සමානයි මේ හැම පදයකටම LG දාලා ලියනවා. LG 17.5 ඊට පස්සේ මේ ಗುಣ කරනකොට අපි පළවෙනි නීතිය පාවිච්චි කරනකොට එකතු කරනවානේ. ආයෙත් මේ පදයටත් LG 28.3.2. ඔය විදිහට ලඝු ගණක පේළිය අපි ලියන. මේ පේළිය මේ හරිය නිකන් වාක්‍යයක් ලියනවා වගේ ලියන්න පුරුදු වෙන්න ඕනේ මේ. ಗುಣ කිරීම නම් අපි එකතු කිරීමක් ලෙස ලියන්නේ. හරිද? අමාරු නෑ නේද ඒක? ඒ පේළිය ලියා ගන්න එක. ඊට පස්සේ අපි දැන් ලඝු වගුව බලලා දැන් මේවට අගයන් දා ගන්න ඕනේ. මේ ලඝු වගුව බලලා අගයන් දාන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ ලඝු ගණකේ පූර්ණාංශය තීරණය කරලා ඉන්න ඕනේ. මට කියන්න බලන්න මේ සංඛ්‍යාවේ පූර්ණාංශයට ඉලක්කම් දෙකක් තියෙනවා නම් ලඝු ගණකේ පූර්ණාංශය කීයද මම පහුගිය වීඩියෝවේදී කියලා දුන්නා. පූර්ණාංශයට ඉලක්කම් දෙක නම් ලඝු ගණකය 1.0. අතකද? ඊළඟට මේකේ පූර්ණාංශයට ඉලක්කම් දෙකක සංඛ්‍යාවක්. එහෙනම් ලඝු ගණකයේ පූර්ණාංශය වෙන්නේ ඒකෙත් 1.0. මෙන්න මේ විදිහට පොඩ්ඩක් අර ස්පේස් තියලා ලියා ගන්න ඕනේ. දැන් අපි ලඝු වගුව බලන්නත් එකයි. හරි. දැන් බලන්න මෙතනත් 1.0 මෙතනත් 1.0. දැන් බලන්න මේකෙදි වගුවේ 17.5. අපි බලමු 17.5. 2480 තියෙන්නේ නේ. 2480. ඊළඟ බලන්න ඕනේ මේක බලනකොට 28.3.2. 28.3 මේක තියෙන්නේ. දෙකට තියෙන්නේ 3. එතකොට 4518ට 3ක් එකතු වෙන්න ඕනේ. කීයද 4518ට 3ක් එකතු වුණාම 4521යි. 4521යි. ඊළඟට දැන් මේ දෙක එකතු කරගන්න. මේ දෙක එකතු කරනකොට අපිට පුළුවන් පැත්තක ලියලා පරිස්සමට එකතු කරන්න. එහෙම නැත්නම් මේ චූඩියට මෙහෙම 1.4 5 2යි එක. ලාවට ඔහම ලියාගෙන මේකට යටින් මේක අපිට පුළුවන් 1යි 10න් බිංදුව එකක් ඉතුරුයි 5 9යි 10න් බිංදුව එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 7යි 2යි. ඔය විදිහට ගන්න. මේ දෙක කොහොම හරි එකතු කර ගන්න ඕනේ බොහොම පරිස්සමෙන්. ඊට පස්සේ අපි දැන් x නේ හොයන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ප්‍රතිලඝු ගණකය. මෙන්න මෙතනදී අපි මෙහෙම ලියනවා. x සමානයි ඇන්ටිලොග් 2.7.1. හරිද?
2.7.0.1 කියලා අපිට ලැබෙනවා. දැන් ඊට පස්සේ අපි මේකේ ප්‍රතිලබ් ගණකය බලන්න. එතකොට මෙතනදී මම එදා කියලා දුන්නා මතකද? ලඝු ගණකයේ පූර්ණාංශයට දෙකක් එනවා නම් මේ දෙකෙන් තීරණය කරන්නේ මොකද්ද? අපිට එන උත්තරේට පූර්ණාංශික ඉලක්කම් 3ක සංඛ්‍යාවක් එනවා කියලා තීරණය කරනවා නේ. මතකද? ලඝු ගණකයට එන්නේ 2 නම් අපේ උත්තරේ පූර්ණාංශයට එන ඉලක්කම් 3ක සංඛ්‍යාවක් වෙන්න. දැන් එහෙනම් බලමු අපි 7001 තියෙන තැන. 7001 තියෙන තැන බැලුවොත් මේ වගුවේ අපිට මෙන්න මෙතනදී තමයි හමු වෙන්නේ. 7001 හරියටම නැහැ. 6998 තියෙනවා. බලන්න ඔයගොල්ලෝ ලඝු පොත ළඟ තියාගෙන. හරිද? 6998 තියෙනවා. 7001 ඕනේ තව 3ක් අඩුයි නේ. තව 3ක් අඩුයි. ඒ තුන මෙතන තියෙනවා. ඒ කියන්නේ 50 1 3. ඒතර අපිට එනවා 50 1 3. 50 1 3. දැන් අපි දශමතිත තියන්න ඕනේ. 7001 තියෙන තැන බැලුවා. මෙන්න 51 3 තියෙනවා. 2 තියෙන හින්දා පූර්ණාංශික ඉලක්කම් 3ක සංඛ්‍යාවක් වෙන්න ඕනේ. අපි මෙතනින් දශමතිත තියෙන. පැහැදිලිද? එතකොට මේ පියවරල් වලට ලකුණු හම්බ වෙනවා. මෙතෙන්දී ලකුණු හම්බ වෙනවා. මේ පේලී ලිව්වට ලකුණක් හම්බ වෙනවා. මේ දැන් ලඝු බලන්න දෙකක් තියෙනවානේ. අපිට ලකුණු දෙකක් සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් මේ ගානට. දෙකක් හෝ එකක්. හරිද? ඊට පස්සේ මේ දෙක එකතු කරාටත් ලකුණක් දෙන්න ඕනේ. ප්‍රතිලඝු බැලුවටත් ලකුණක් දෙන්න. කියන්නේ ලකුණු 4ක 5ක ගානක් මේක. දැන් අපි බලමු තව ගානක්. හොඳේ. මේකෙත් අපි අර ඉස්සෙල්ලා ලියු විදිහට පළවෙනි නීතිය පාවිච්චි කරනවා. එකතුවක් ලෙස ලියලා LG අඩංගු පේලිය ලඝු පේලිය ලියමු. LG x සමානයි මේකටත් LG දාලා ලියමු. LG 323.8 එකතු කිරීම LG 28.32. මේකටත් LG දැම්මා, මේකටත් LG දැම්මා, එකතු කිරීම දැම්මා, මේකටත් LG දැම්මා. හරිද? ඊළඟට අපි ලියනවා මේක ඇවිල්ලා පූර්ණාංශයට ඉලක්කම් 3යි. 323 කියන්නේ පූර්ණාංශයට ඉලක්කම් 3ක සංඛ්‍යාව. එහෙනම් 2.0. මේක පූර්ණාංශයට ඉලක්කම් 2ක සංඛ්‍යාවක්. එහෙනම් 1.0 කියලා දාගන්න. එතන අපිට ආයේ ඒ ගැන හිතන්න ඕනේ. දැන් ලඝු බලන්න විතරයි තියෙන්නේ. අපි දැන් ලඝු පොතේ බලනවා 32 3 8. 32 3 8. බලන්න 32 3 8. ඒ කියන්නේ 11ක් එකතු වෙනවා. 5092ට 11ක් එකතු වුණාම කීයද? 5092ට 11ක් එකතු වුණාම කටිතර 1යි 5යි. 5103යි නේ. 5103. ඊළඟට බලනවා 28 3 2. 28 3 2 අපි ඉස්සෙල්ලත් බැලුවා. 4518ට 3ක් එකතු කරාම 4521. දැන් ඊළඟට අර ඉස්සෙල්ලා විදිහටම කරන්න ඕනේ මොකද්ද? මේ දෙක එකතු කරන්න ඕනේ. මම කරන්නේ 1.04යි 5යි 2යි 1. චූඩියට ලියාගෙන මම දැන් එකතු කරනවා. 4යි 2යි 6යි 9යි 3යි. කාලයක් ඉතුරුනා මම මේ කරපු වැඩේ. දැන් මේ දෙකම පැත්තක ලියන්න එපේ. අනිත් එක පැත්තක ලියලා එකතු කරලා උත්තරේ මෙතනට ගන්නකොට සමහරවිට පොඩි පොඩි වැරදි වෙන්නත් පුළුවන්. රයිට්. එහෙනම් අපිට පුළුවන් x සමානයි ඇන්ටිලොග් කියලා ලියන්න. x සමානයි ඇන්ටිලොග් ප්‍රතිලඝු ගණකය. 3.9යි 6යි 2යි 4. රයිට්. ඔන්න දැන් ආපහු සැරයක් දැන් මේකේ ප්‍රතිලඝු ගණකය බලන්න. අපි බලන්න ඕනේ 3.0 තියෙනකොට අපේ උත්තරේ ඉලක්කම් 4ක සංඛ්‍යාවක් එන්න ඕනේ. නේ? 3.0 නම් සංඛ්‍යාව ඉලක්කම් 4ක පූර්ණාංශයක් වෙන්න ඕනේ. 9624 තියෙන තැන බලමු. 9624. ඔහොම බලාගෙන යනකොට හරියටම 9624 ලඝු පොතේ තියෙනවා මෙතන. ඒ කියන්නේ 91 7. 91 7. හරියටම 9624 තියෙනවා. 91 7. එතකොට දැන් ඉලක්කම් 4ක සංඛ්‍යාවක් එන්නේ දෙපෙයි. එහෙනම් මොකද කරන්නේ?
දැන් තියෙන්නේ 917 නේ. එහෙනම් අපි අනිවාර්යෙන් මේ අගට බිඳුවක් දාගෙන උත්තරේට දශම තිත මෙතනට තියෙනවා. හරිද? එතන උත්තරේ කීයද? 9170. හරිම ලේසි. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න, ලඝු බලන්න, එකතු කරන්න බලන්න, එකතු කරන ඒවා හරියට තිතටම කරන්න. වරද්දන්නේ නැතුව. දැන් අපි බලමු මේ බෙදන්න තියෙන ගාණක් කොහොමද හදන්නේ කියලා. මට කියන්න අපි මේකෙදි පාවිච්චි කරන්නේ කීවෙනි නීතියද? ಗುಣ කරාම එකතු කිරීමක් ලෙස ලියලා පළවෙනි නීතියත්, බෙදීමක් ලෙස තිබ්බොත් අඩු කරලා දෙවෙනි නීතියත් පාවිච්චි කරන්න. නේ? මේකෙදි බෙදන්න තියෙන අඩු කරන්න. ලඝු පේලිය. LGX සමානයි LG 54.35. අපි බෙදනකොට අඩු කරනවානේ. මතකද දෙවෙනි නීතිය? අඩු කිරීම LG 2.832. right? දැන් අපි ලඝු ගණකය බලන්න යන්නේ. පූර්ණාංශයට ඉලක්කම් දෙකක සංඛ්‍යාවක ලඝු ගණකය වෙන්නේ පූර්ණාංශය 1 කියලා කලින් ගානෙත් කිව්වා. ස්පේස් එකක් තියාගත්ත ලඝු බලලා ලියන්න. මෙතන එක ඉලක්කමක සංඛ්‍යාවක් නම් ලඝු ගණකයේ පූර්ණාංශය 0.0. ඉලක්කම් දෙක නම් 1.0, එක ඉලක්කම නම් 0.0. දැන් ලඝු පොතේ බලන්න. 54 3 5. 54 3 5. හතරක් එකතු වෙන්න ඕනේ. 7348ට හතරක් එකතු වුණාම 7352යි. 7352. ඊළඟට බලන්න 28 3 2. 28 3 2. ඒ කියන්නේ 4518ට 3ක් එකතු වුණාම 4521යි. දැන් මම ඊළඟට බොහෝම පරිස්සමෙන් මේ දෙක අඩු කරන්න ඕනේ. රයිට්, අඩු කරමු. දෙකෙන් එකක් 1යි. පහෙන් දෙකක් 3යි. 3ෙන් 5 බෑ 13ෙන් 5ක් 8යි. 6ෙන් 4ක් 2යි. 1ෙන් බිඳුවක් 1යි. ඔන්න අඩු කරාම උත්තරේ. හරි. ඊළඟට මම දැන් x හොයන්න. LGX නේ දැන් මේ දිගටම ආවේ. දැන් x හොයන්න නම් මේකේ ප්‍රතිලඝු ගණකය බලන්න. ඇන්ටිලෝප් 1.283.1. දැන් අපි බලමු මේ වගේ මම ලියපු එකේ 2831 තියෙනවද කියලා. 2831. 1 දශම හින්දා අපේ උත්තරේ පූර්ණාංශ ඉලක්කම් 2යි. 2831 බලමු. 2810 තියෙනවා. ඊට පස්සේ මේ 31ට වඩා අඩු ඒවා නෑ මේ හරිය. තව කීයක් අඩුද? 2810 තියෙනවා. තව 21ක් අඩුයි. අරකේ 21 නෑ 20 තියෙන්නේ. නේ 20 තියෙන්නේ. එහෙනම් අපි ඒක ගන්නවා. 19 1 9. 19 1 9. එතකොට 19 1 9. හරි. 19 1 9. දැන් 1 නම් අපි පූර්ණාංශයට ඉලක්කම් දෙකක් තියන්න ඕනේ. දශම දිත මෙතනින් තියලා පිළිතුර අවසන් කරනවා. ඔන්න බෙදනකොට මතක තියාගන්න දෙවෙනි නීතියට බෙදීමේදී ලඝු ගණක අඩු කිරීමක් ලෙසයි ලියාගන්නේ දෙවෙනි නීතිය. දැන් අපි බලමු තව චුට්ටක් සංකීර්ණ කරන්න. පොඩ්ඩක් ಗುಣ කිරීමකුත් තියෙනවා බෙදීමකුත් තියෙනවා. මොන සංකීර්ණද නේද? ಗುಣ කරනවා නම් එකතු කරනවා, බෙදනවා නම් අඩු කරනවා. පළවෙනි නීතියයි දෙවෙනි නීතියයි. එහෙනම් අපි මේකේ ලඝු පේළිය හරියට නිකන් අම්මා පොළට ගියාය කියලා අර ලියන වාක්‍යයක් ලියනවා වගේ මේක දිහා බලාගෙන අර ලඝු පේළිය ලස්සනට ලියාගෙන යන්න දැන් හැකියාවක් තියෙනවා. ඉතින් බලන්න LGX සමානයි කියන්නේ LG 50.13 ඊළඟට ගුණ කරනකොට එකතු කරනවා LG හැම පදයකටම LG දාන්න 28.32 ඊළඟට බෙදනකොට දෙවෙනි නීතිය පාවිච්චි වෙනවා අඩු කරනවා LG 54.35 right ඔන්න ලඝු පේළිය. දැන් අපි ලඝු ගණකේ පූර්ණාංශය ලියාගෙන ඉමු නේද? ලඝු ගණකේ පූර්ණාංශය ලියාගෙන ඉමු. ඉලක්කම් දෙක නම් 1 දශම
මෙතනත් ඉලක්කම් දෙක නම් 1.28 කියන්නේ ඉලක්කම් දෙකයි. 54 කියන්නේ ඉලක්කම් දෙකයි 1.0. දැන් අපි මේ ලඝු ගණකයේ පූර්ණාංශය 3ම අපි ලියාගත්තා. දැන් බලනවා 50 1 3. 50 1 3 නේද? 50 1 3. ඒ කියන්නේ 6998ට 3ක් එකතු වෙනවා. 6998ට 3ක් එකතු වුණාම කීයද? දෙකක් එකතු වුණාම 7000යි නේ. 6998ට දෙකක් එකතු වුණාම 7000යි. ඒතර 3ක් එකතු වුණාම 7001යි. ඊළඟට 28 3 2. 28 3 2. 4518ට 3ක් එකතු වුණාම 4521යි. 54 3 5. 54 3 5. ඒ කියන්නේ 7348ට 4ක් එකතු වුණාම 7352යි. දැන් අපිට තියෙන්නේ මේ දෙක එකතු කරලා මෙතනින් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක අඩු කරන්න. ඔක්කොම කටුකොලේ ඔක්කොම කරලා උත්තරේ මෙතනට දාගන්න එපා. මොකද හේතුව තමයි අපිට මෙතනදී එකතු කරාටත් ලකුණක් හිමි. ඊට පස්සේ එන උත්තරෙන් අර අඩු කරාටත් ලකුණක් හිමි. අතන කියන්නේ අපි කටුකොලේ හදලා උත්තරේ ගත්තාම ඒ ගත් උත්තරේ වැරදි නම් අර ලකුණු දෙකම අහිමි වෙලා යන හින්දා ඒ වැඩේ කරන්න එපා. හරිද? මොන උපදේශයක් දුන්නේ මම. දැන් මම මේ දෙක එකතු කරන්න යන්නේ. 1 1 2යි 2යි 5යි 11 1 එකක් ඉතුරුයි 2 1 3යි. ඔන්න දැන් මම මේ දෙක එකතු කරලා ලිව්වා. ඊළඟට මේකෙන් අඩු කරන්න ඕනේ 1.7යි 3යි 5යි 2ක්. එයාලා එකතු කරලා හරිනම් දැන් මෙතනට ලකුණ හම්බ වෙනවා අපිට. හරිද? ඊළඟට දැන් මේ දෙක අඩු කරන්න බෑ. දැන් අඩු කරලාත් උත්තරේ ලියන්න ඕනේ. 1.7යි 3යි 5යි 2. දෙකෙන් දෙකක් බිඳුවයි 12න් 5ක් 7යි 4න් 3ක් 1යි 1න් 7ක් බෑ 11න් 7ක් 4යි 2න් 1ක් 1යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේකේ ප්‍රතිලඝු ගණකය බලනවා. ඇන්ටිලොග් 1.4යි 1යි 7යි බිඳුව. මේක තියෙන්නේ කොතනද කියලා බලන්න. ඒ කියන්නේ 1 නම් අපේ උත්තරේට ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් එන්න ඕනේ. 4170 තියෙන තැන බලමු. 4170. 4166 තියෙනවා. ඉතුරු 4යි. හරිද? දැන් 4යිනේ අඩු. 4166 තියෙනවා. 4170ක් ඕනේ. 4ක් අඩුයි. ඒ 4 බලනවා. අපිට ඒ 4 දැන් මෙතන නැහැ. තියෙන්නේ 3යි 5යි. ඒ වෙලාවට ඔන්න දැන් කරන වැඩේ මතක බලා ගන්න. මම ඒකයි ඒ වගේ ගාණක් ගත්තේ. 4 නෑ දැන් තියෙන්නේ 3යි 5යි. බලන්න 4 ඉඳලා එකක් අඩුයි 3යි එකක් වැඩි 5යි නේද? ඒකගේ දෙපැත්තටම සමබර නම් අපි ගන්න මේ අඩු එක. හරිද? සමබර නම් අඩු එක ගන්නෙ. අපි හිතමු එහෙම සමබර නැතුව එක පැත්තකට ළඟයි එක පැත්තකට දුරයි කියලා. ඒ වෙලාවට ගන්නෙ ළඟ එක. හරිද? සමබර නම් අපි මේ 3 ගන්නවා දැන්. ඒතර ඒ කියන්නේ 26 1 2. 26 1 2. 26 1 2. එතකොට දැන් බලන්න 1 නම් අපි පූර්ණාංශී ඉලක්කම් දෙකක් තියෙන්න එපා උත්තරේට. එතකොට අපි මේකේ දශම තිත මෙතනට තියෙනවා. උත්තරේ 26.12. අමාරු ගාණක් නේ. පිට දැන් අමාරු නෑ නේ. සෑල්ලුවෙන් හදාගෙන යනවා. රයිට්. බලමු අපි තව ගන්න. හොඳයි අපි දැන් අර ඉස්සෙල්ලා වගේම ගානක් ලොකු ඉලක්කම් තියෙන ගානක් අපි බලමු මේකේ ලඝු පේළිය අර ඉස්සෙල්ලා සුපුරුදු විදියට දැන් අපිට වේගයෙන් ලියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ නේද? දැන් අවසාන හරියනේ යන්නේ ලඝු ගණක. බලමු අපි LGX සමානයි. දැන් ඔයගොල්ලෝ මට කියන්න බලන්න ලියන්න. මම මොකද්ද ඊළඟට ලියන්න ඕනේ? LG 112.8. ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ? ගුණ කරනකොට මම මොකද කරන්න ඕනේ? එකතු කිරීම. හරි මෙන්න ලියුවා.
ආයේ ඊළඟට LG දාන්න ඕන. හරි. LG 73.45. ඊළඟට මොකද කරන්න ඕන? බෙදනකොට අඩු කිරීම. මෙන්න දැම්මා. ඊළඟට LG 82.11. දැන් අපි ලඝු ගණක පූර්ණාංශ. ඉලක්කම් 3 නම් 2.0. ඔක්කොම ටික දාගෙන ගියත් කමක් නැහැ අර ඉස්සෙල්ලා ගානේ වගේ. අපි බලමු 11 2 8 30ක් එකතු වෙන්න ඕනේ. නේද? 11 2 8ට 30ක් එකතු වෙන්න. කියන්නේ 492 0.492කට 30ක්. 0.492කට 30ක් එකතු වෙන්න ඕනේ. 0.522. ඊළඟ මෙතනත් ඉලක්කම් දෙක නම් 1.0. අපි බලන්න ඕනේ 73 4 5. 73 4 5 තුනක් එකතු වෙන්න. 57යි 3 60යි. 8660. හරිනේ? ඊළඟ බලන්න ඕනේ මෙතන ඉලක්කම් දෙකයි. එහෙනම් ලඝු ගණකයේ පූර්ණාංශය 1.0. හරිද? දැන් බලන්න 82 1 1. 82 1 1 එකක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ 9143ට එකක් එකතු වුණාම 9144යි. 9144යි. දැන් ඊළඟ පියවර මම මේ දෙක එකතු කරගන්න. 1.8යි 6යි 6 බිඳුවක් නේ. 2යි 8යි 11න් එක දැම්ම එකක් ඉතුරුයි 9යි 3යි. ඊට මේ දෙක එකතු කරලා ලියාගෙන අරක අඩු කරන්නත් එපේ දැන් 1.9යි 1යි 4යි 4යි. හරිනේ ඔයගොල්ලෝ හරි කැමතිනේ එකතු කරන්න අඩු කරන්න නේද? ගුණ කරනවට බෙදනවට වඩා. හරි. දැන් මේ දෙක අඩු කරන්න. 1.9 1යි 4යි 4ක්. හරි. 2න් 4ක් බෑ 12න් 4ක් 8යි. ඊළඟට 7යි තියෙන. 7න් 4ක් 3යි. 1න් එකක් බිඳුවයි. 9න් 9ක් බිඳුවයි. 3න් එකක් 2යි. ඔන්න අපිට දැන් ලඝු එකතු කරලා අඩු කරලා ඔක්කොම මේ උත්තරේ ආවා. දැන් අපි ප්‍රතිලඝු ගණකේ බලන්න ඉපේ. එහෙනම් x සමානයි මේ බලන්න මේ පිළිවෙල හැම ගානකම මේ පිළිවෙලම නේද ආවේ. මේ පිළිවෙල ඉගෙන ගන්න ගණිතය දක්ෂයි කියන්නේ gedara කරන අනිත් වැඩත් පිළිවෙල තමයි. හරිද? ගණිතයට දක්ෂෙක් වෙන්න. x සමානයි ඇන්ටිලොග් 2.0.038. ඒක කොහොමද බලන්නේ? 2.0 නම් අපේ උත්තරේ පූර්ණාංශයේ ඉලක්කම් 3ක් එන්න ඕනේ. අපි බලන්න ඕනේ මේ ලඝු පොතේ 0.038 තියෙන්නේ කොහෙද? මුලම ඇත්තේනේ. බලමු 0.038. බැලුවාම ළමයි හොඳට බලන්න ඔයගොල්ලෝ ලඝු පොත කිට්ටු කරගෙන 38ට මේ මෙතන එහෙම එකක් නෑ මේ 0.38ක් නෑ. හරිද? මෙතන 0.4ක් තියෙනවා. 38ට වැඩිව මේ හරිය තියෙනවා. හැබැයි මධ්‍යනාන්තර වල තියෙනවා 37ක්. හරිද? මධ්‍යනාන්තර වල 37ක් තියෙනවා. ඒතර අපි ඊට වඩා එහාට නෑනේ. එහෙනම් 37 ගන්නවා. හරිද? ඒක ගාතර ලියන්නේ කොහොමද? 10 මේකටනේ එකතු වෙන්න ඕනේ 37. 0.4ට තමයි 37 එකතු වෙන්න ඕනේ. එතකොට 10 බිඳුවේ 9. 10 බිඳුවේ 9. 10 බිඳුවේ 9. කොහොමයි ගන්න? 0.038 තියෙන්නේ. මෙතන මේක ගන්න වෙන්නේ දැන්. මේකයි අර 37යිනේ ගන්න වෙන්නේ. ඒතර 10 බිඳුවේ 9. ඒතර 2.0 නම් පූර්ණාංශයට ඉලක්කම් කීයක් තිබිය යුතුයිද? 3ක් තිබිය යුතුයි. එහෙනම් අපි මේ මෙතනට දශම දෙක තියලා පිළිතුර අවසන් කරමු. මම තවත් එකක් කියන්නම්. 10 වසරේ සමහරට 10 වසරෙත් වෙන්න පුළුවන්. 11 වසරේ O level විභාගෙට නම් ලබ් ගණක ගාන හැදුවට පස්සේ අවසානෙට කියනවා වට යන්න. ඒගොල්ලෝ සමහරලාට වටේලා උත්තරේ එන උත්තරේ වටේලා දෙන්නත් කියන්න පුළුවන්. එහෙම වුණොත් ඕගොල්ලෝ උත්තරේ එන උත්තරේ තියන්නේ නැතුව වටේලා උත්තරේ දෙන්න කියලා තිබ්බොත් විතරයි. නැත්තම් කරන්න යන්න එපා. දැන් අපි බලමු මේ වගේ ගානක්. 2
2 ගුණ කිරීම 7.345 ගුණ කිරීම 11.28. මේකේ අපි ලඝු පේළිය එහෙමනම් ලියමු. ඔක්කොම තියෙන්නේ ಗುಣ කරන්න නේද? ඒ කියන්නේ පළවෙනි නීතිය පමණක් යොදන්න. ඒ කියන්නේ මේවා වෙන වෙනම එකතුවක් ලෙස මේ තුනම ලඝු වල එකතුවක් ලෙස ලියන්න තමයි දැන් අපිට තියෙන්නේ. LGX සමානයි කියමු බලන්න. LG 2 හරි නේද? ඊළඟ ගුණ කරනකොට එකතු කරනවා. LG 7.345. ඊළඟට නැවත පළවෙනි නීතිය ගුණ කරනකොට එකතු කරනවා. LG 11.28. හරි. දැන් අපි ලඝු ගණකයේ පූර්ණාංශය ලියමු. එක ඉලක්කමක සංඛ්‍යාවක් 2 කියන්නේ එක ඉලක්කමක සංඛ්‍යාවක්. 2 කියන්නේ ඇත්තටම 2.0 කියන එකනේ නේද? පූර්ණාංශය එක ඉලක්කමයි එහෙනම් ලඝු ගණකයේ ඉන්නේ එක ඉලක්කම නම් 0.0. හරි. 7.0 කියන්නේ මෙතනත් එක ඉලක්කමක සංඛ්‍යාවක්. එහෙනම් එතනත් එන්නේ 0.0. හරිද? මෙතන ඉලක්කම් කීයද? 2ක සංඛ්‍යාව. 11 කියන්නේ ඉලක්කම් 2ක සංඛ්‍යාව. එහෙනම් එන්නේ ලඝු ගණකයට එන්නේ 1.0. දැන් අපි ලඝු බලන්න ඕනේ. මේකේ නම් 73.45 බලතැයි. මේකේ 11.2.8 බලතැයි. මේකේ බලන්නේ මොකද්ද? අපි බලන්නේ ළමයි මේකේ ලඝු ගන්න බලන්නේ දැන් කොහොමද? එක ඉලක්කම නම් 0.0 දාගෙන අපි බලන්නේ 20 බිඳුව. 20 බිඳුව. කීයද? 3010 නේ. 3010. ඊළඟ මෙතන බලන්නේ ඊළඟට 73.45. 73.45 තුනක් එකතු වෙන්න ඕන. 8654 තුනක් එකතු වුණාම 8600 කීයද? 54 තුනක් 60යිනේ. 8660. ඊළඟට 11.2.8 11.2.8 30ක් එකතු වෙනවා. 492 බිඳුවයි 492ට 30ක් එකතු වෙන්න ඕන. 9 3 12 එකක් ඉතුරුයි 5යි බිඳුවයි. බිඳුවයි 522. බිඳුවයි 522. දැන් අපිට එකතු කරන්නනේ තියෙන්නේ තුනම එකතු කරන්න මේ තුනම එකතු කරන්න තියෙන හින්දා අපිට පුළුවන් දැන් මෙතන ඕක තුනම ලියා ගන්න එක එතන ඉඩ මදි හින්දා අපි පැත්තක 0.3යි 0.1යි 0.8යි 6යි 6යි බිඳුව ඊළඟට 1.0යි 522 මේක ලියා ගන්න කොටත් ළමයි හරි ඉස්සෙල්ලා ලියා ගන්න හරියට ස්ථානීය ආගයන් එක පේලියට එන්න නැත්නම් ඒවා එහෙට මෙහෙට වුණොත් අපිට එකතු කරනකොට අනිවාර්යෙන් වරදිනවා. හරිද? එතන මෙතන එනවා 2ක් 6 2යි 8යි 1යි 9යි 6යි 5යි 11 එක දැම්ම එකක් ඉතුරුයි 8යි 3යි 12යි 1යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 2යි. ওই විදිහට මේ තුනම අපිට එකතු කරාම එනවා මේ තුනම එකතු කරාම එනවා 2.3.1යි 2යි 2.3.1යි 2. දැන් මේ ආවේ අපිට මෙතනට එනකල් ආවේ LGX නේ. එහෙනම් x හොයන්න නම් මේකේ ප්‍රතිලඝු ගණකය බලන්න ඕනේ. ඇන්ටිලොග් 2.3.1යි 3.1.9.2 ප්‍රතිලඝු ගණකය. එතෙන්දිත් අපි පාවිච්චි කරපු දෙයම කරමු. 2.0 ඉන්නේ ලඝු ගණකයට නම් අපේ උත්තරේ පූර්ණාංශයේ ඉලක්කම් කීයක් තියන්න ඕනේද? ලඝු ගණකයට 2.0 එනවා නම් උත්තරේ අපිට ලැබෙන සංඛ්‍යාවේ පූර්ණාංශයේ ඉලක්කම් 3ක් තියන්න ඕනේ. එහෙනම් අපි බලමු 3192 කොහෙද තියෙන්නේ කියලා. 3192 ළමයි අපිට මෙතන චූටි වැරදීමක් වෙලා වගේ පේනවා. බලන්න එකතු කරාම 2යි 8යි 9යි 6යි 5යි 11යි එකද මේකක් ඉතුරුයි 8යි 3යි
11 එකයි 12යි නේ දෙන්නේ. 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 2යි. එතකොට 2192. 2 දශම. එකද වැරදුන එකත් හොඳයි නේද? මෙතන වැරදුනා නම් ඔයගලන්ට ප්‍රතිලක් ගණකේ අනිවාර්යෙන් වරදිනවානේ. ඒ කියන්නේ මේ තුන එකතු කරනකොට අපිට පොඩි හරි වැරදීමක් වුණොත් අපේ අවසාන උත්තරය අපිට අහිමි වෙලා යනවා ලකුණක්. අපි ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් අපිට එන්නේ 2192 තියෙන තැන තමයි දැන් බලන්න ඕනේ. 2192. 2192 බැලුවාම 2192ට වඩා අඩු එක 2175 75යි 85යි 17ක් අඩුයිනේ. 75ට 17ක් එකතු වුණාම 92. එතකොට ඒ 17 අපි බලනවා 17 නෑ මෙතනනේ. තියෙන්නේ 16යි 18යි. බලන්න ඔයගොල්ලන්ගේ වගුවේ. 17 නේ 16යි 18යි. බලන්න 17ට දෙපැත්ත බැලන්ස් නේද? එහෙනම් මං කිව්වේ ඉස්සෙල්ලා අඩු එක ගන්නයි කියලා. ඒ කියන්නේ 6. ඒ කියන්නේ 16 5 6 ගන්න. 16 5 6 ගන්න. එතකොට 2 දශම නම් අපේ අවසාන උත්තරේ පූර්ණාංශයට ඉලක්කම් 3ක් එන්න ඕනේ. එහෙනම් උත්තරේ 165.6. පැහැදිලිද? 2 දශම නම් ලඝු ගණකය අපේ සංඛ්‍යාත්මකව එන උත්තරේ පූර්ණාංශයට ඉලක්කම් 3ක් එන්න ඕනේ. අපි දශම තිත ඊටාම පරිස්සමෙන් තියන්න. මම මේකේ වැටීමක් කරන්න දුන්නා. අපි දැන් චුට්ටක් බලමු මේ 165.6 වට යන්න දුන්නා නම් මට කියන්න බලන්න මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා දුන්නා නම් උත්තරේ කීයක් වෙන්න ඕනේද? ආසන්න පූර්ණ සංඛ්‍යාවට. දශම නෑ එතකොට. එතකොට බලන්නේ ළමයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට බලනකොට මෙන්න මේ ඉලක්කම දිහා බලන්න. 6 නේ තියෙන්නේ. මේ 6 5ට වඩා වැඩි නේද? 5 හෝ 5ට වඩා වැඩි නම් මෙන්න මෙතනට එකක් එකතු වෙනවා. මේ ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් මෙන්න මෙතනට එකක් එකතු වෙනවා. ඒතර උත්තරේ 166යි එන්නේ. ආසන්න පූර්ණාංශයට වැටෙවුවා. 166යි එන්නේ. තේරුණාද? මේකේ දශම ස්ථාන වලට වට යන්න දෙන්න විදියක් නැහැ. මොකද හේතුව 1.6යි තියෙන්නේ. දෙනවා නම් දෙන්න පුළුවන් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා විතරයි. එහෙමනම් අපි අද දවසේ ලඝු ගණක පිළිබඳව විශාල පුළුල් ලෙස සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලන්ට ඕනම ලඝු ගණක් 10 වසරට අදාළ ඕනම ලඝු ගණක් ඔයගොල්ලන්ට හදන්නට හැකියාව ලැබෙන්න ඕනේ. මම ලඝු ගණක පාඩමේ 1 2 කොටස් වල මේ අදියර 4ක් වීඩියෝ 4කින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මේ ඔයගොල්ලෝ දැන් සමහර ළමයි එකපාර මේ 4 වෙනි වීඩියෝ බලලා මහාචාර්යවරු වෙන්න හදනවා. එහෙම බෑ. ඒක අර මුලින් ඉඳලාම දුන්න ලඝු ගණක වීඩියෝස් 4ම පිළිවෙලට බලාගෙන ඇවිල්ලා තමයි මේ 4 වෙනි වීඩියෝවෙන් කියලා දෙන දේවල් ටික පැහැදිලි කරගන්න ඕනේ. තේරුණාද? දැන් කාට හරි දැන් මේ වීඩියෝ බලපු ළමයෙක්ට මේක ටිකක් තේරුම් ගන්න අමාරු නම් කරන්න තියෙන එකම වැඩේ මොකද්ද? අර මුල ලඝු ගණක පාඩමේ මම මෙහෙම ලකුණු කරලා තියෙනවා අධීරයන් ටික. ඒ වීඩියෝ ටික පිළිවෙලට බලලා පිළිවෙලට ඉගෙන ගන්න. එතකොට මේවා කිසිම ප්‍රශ්නයක් නැහැ. කාට හරි නොතේරුණා නම් කරන්න ඕනේ අනිවාර්යෙන් ඒ වැඩේ. එහෙමනම් අද දවසේ මම ඔයගොල්ලන්ගෙන් සම්ගන්නට ඉස්සෙල්ලා පොඩි ඉල්ලීමක් කරනවා. මාගේ සිසිර ඇකඩමි YouTube නාලිකාව subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් ඒ කරන්න. ඊට පස්සේ එන bell icon එකට all දෙන්න. එහෙම කරොත් ඔයගොල්ලන්ට මම අලුතෙන් දැන් හිට අනිද්දා එහෙම ඉදිරිපත් කරන වීඩියෝස් ඔක්කොම notification හැටියට ඔයගොල්ලන්ට ලැබෙයි. එහෙමනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලන්ගෙන් මම අද සමුගන්නවා. ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන්.